සාදරයෙන් පිළිගන්නවා අපේ ඊළඟ ස්ටැට් පාඩමට correlation analysis. මොකද මේ correlation analysis එකකින් කරන්නේ? අපි මොකක් හරි variable දෙකක තියෙන relationship එක මොන වගේ relationship එකක්ද කියලා බලන එක තමයි අපි මේ correlation analysis එකෙන් කරන්නේ. එතකොට මේකෙදී අපි යොදා ගන්නවා scatter plot කියලා සටහනක්. මොකද මේ scatter plot එකක් කියලා කියන්නේ? අපි මොකක් හරි variable දෙකක් අපිට ගානක දීලා තියෙනවා නම් අපි ඒ variable දෙකට අදාළව තියෙන දත්ත graph එකකට දාගන්නවා. ඒ graph එකට දාලා ඒකේ තියෙන plots විදිහට තමයි අපි පෙන්වුම් කරන්නේ. ඒ අනුව අපි ඒක දිහා බලලා මේකේ තියෙන්නේ මොන විදිහ relationship එකක්ද කියලා බලන්න තමයි අපි මේ scatter plot කියන diagram එක use කරන්නේ. එතකොට අපි මේකෙදී අපිට අදාළ මේක x axis එක x axis එකට අදාළ values මේ පැත්තට දානවා y axis එකට අදාළ values මේ පැත්තට දානවා. ඊට පස්සේ අපි අදාළ data ටික apply කරනවා. එතකොට අපිට ඒකේ එනවා plots වලින් පෙන්නන diagram එකක් එනවා. අපි ඒකට තමයි scatter plot එකක් කියලා කියන්නේ. මේකෙන් අපි කරන්නේ අපේ variables දෙකේ relationship එක measure කරන එක. relationship එකේ strength එක වගේම අපේ relationship එකේ direction එක මොන වගේ direction එකක්ද කියලා measure කරන එක තමයි අපි මේ scatter plot එකකින් කරන්නේ. අපි උදාහරණයක් ගමු. අපි ධාතු කැටයක් උඩ දානවා. ධාතු කැටයක් උඩ දානකොට අපිට එන්න පුළුවන් outcome මොනවාද? එකේ ඉඳන් 6 වෙනකන් outcome අපිට එන්න පුළුවන්. ඒ එක එක outcome වලට ඒ කියන්නේ එකේ ඉඳන් 6 වෙනකන් අපි දාන ධාතු කැටය උඩ දානකොට අපිට එන වාර ගාන අනුව අපිට දීලා තියෙනවා කියලා හිතමු එක එක ඒවට තියෙන outcome ටික. එතකොට අපි හිතමු අපිට එක වැටෙනවා එක පාරක්. දෙක වැටෙනවා දෙපාරක්. තුන වැටෙනවා තුන් පාරක්. හතර වැටෙනවා හතර පාරක්. පහ පස් පාරක් වැටෙනවා හය පස් පාරක් වැටෙනවා. ඔය විදිහට අපි උපකල්පනය කරමු. එතකොට අපි මේ දත්ත ටික කොහොමද scattered plots එක දක්වන්නේ කියලා බලමු. එතකොට අපි x axis එකට අපේ outcome ටික දාගන්නවා. y axis එකට times ටික දාගන්නවා. ඒ කියන්නේ කී පාරක් වැටුණාද කියන එක. එතකොට අපි එක වැටුනේ එක පාරයි. එහෙනම් අපේ plot එක තියෙනවා මෙතන දෙක වැටුනේ දෙපාරයි. මෙතනින් plot එක තියෙනවා. ওই විදිහට plots තිබ්බට පස්සේ අපිට scatter plot එක පෙන්වුම් කරනවා. මේ scatter plot එක දිහා බලලා අපිට අපේ variables දෙකේ direction එක ඒ වගේම strength එක මොන වගේද කියලා කියන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් අපිට අපි මේක calculate කරාම calculate කරන්න r කියලා එකක් use කරනවා. r කියලා value එකක්. අපි ඊළඟට ඒක ගැන කතා කරමු. basically r කියන අගයට ධන එකක් හම්බ වෙනවා නම් අපි කැල්කියුලේට් කරගත්තාම ධන එකක් හම්බ වෙනවා නම් ඒක perfect positive relationship එකක්. perfect positive relationship එකක් තියෙන එක scatter plot එක තියෙන්නේ මෙන්න මේ විදිහට. එක line එකකට එකම line එකේ plots ටික තියෙන්න ඕනේ. එහෙම එක තමයි අපිට r එකක් එන්නේ. ඒක perfect positive එකක්. එහෙනම් perfect negative එකක ඉන්නේ r ඉන එක. ඒක මෙන්න මේ අතට plots ටික තියෙනවා. එක පේලියට තියෙන්න ඕනේ. ඊට පස්සේ strong positive එකක් කියලා කියන්නේ මේ එක කියන එක අවට ගොඩක් එකට ආසන්න අගයක් එනවා නම් r ට අපි කියනවා ඒක strong positive එකක් කියලා. ඒත් ඒක මේ පැත්තට තියෙන්න ඕනේ. positive වෙන්නේ මේ side එකට තිබ්බොත් මේ side එකට තිබ්බොත් ඒක negative relationship එකක්. එතකොට මේක line එකක් අපි මෙහෙම මැදින් ඇන්දොත් මේ විදිහට line එකක් මැදින් යනදොත් මේ line එක අවට තමයි මේ plots ටික ඔක්කොම විසිරීලා තියෙන්නේ. එහෙනම් ඒක strong positive එකක්. මෙතන line එකක් යනදොත් line එක අවට තමයි plots ටික තියෙන්නේ. හැබැයි මේ side මේ අතට තියෙන්නේ. එහෙනම් ඒක strong negative relationship එකක් තියෙනවා. එතකොට මේ line එකක් යනදොත් line එකෙන් ගොඩාක් ඈතට විසිරීලා හැම තියෙනවා නම් r එකට අපිට ගත්තොත් බිඳුවට ධන බිඳුවට ආසන්න අගයක් නම් එන්නේ. බිඳුවට ආසන්න ධන අගයක් නම් එන්නේ. මේක weak positive relationship එකක්. එතකොට මේක වෙන්නේ මොකද්ද? weak negative relationship එකක්. අපිට මේ විදිහට කිසිම පිළිවෙලක් නැතුව plots ටික එනවා නම්
ඒ කියන්නේ ලීනියර් එකක් කියන්නේ ලයින් එකක් ඇන්ගොත් අපිට ප්ලොට්ස් ටික රිලේෂන්ෂිප් එකක් හිතා ගන්න බෑ. කියන්නේ මේ විදිහට නැත්නම් මේ විදිහට තිබ්බොත් මේකෙදී අපිට කියන්න පුළුවන් මේකේ ලීනියර් රිලේෂන්ෂිප් එකක් නැහැ කියලා. no linear relationship. ඒ වගේම මේකේ අගය r එන්නේ බිඳුවක් කියලා. ඒ වගේම මේකට අපිට කියන්න පුළුවන් weak relationship එකක් කියලා. අපි බලමු දැන් මේ r කියන අගය කොහොමද කැල්කියුලේට් කරන්නේ කියලා. මේ r කියලා කියන්නේ correlation coefficient කියන එක. ඒ කියන්නේ අපේ variable දෙකේ තියෙන relationship එක අපි අගයකින් දක්වන්න යොදා ගන්න මිනුමක් තමයි මේ r කියලා කියන්නේ. අපි මේක කැල්කියුලේට් කරන්නේ xy කියලා අපේ variance දෙකක් තියෙනවා නම් මේ xy කියන variance දෙකෙන් covariance එක බෙදන්න ඕනේ ඒ දෙකේ variance වල ඒ දෙකේ standard deviation වල multiplication එකේ. කියන්නේ covariance of xy divided by standard deviation x multiplied by standard deviation y. අපි ගත්තොත් අපි මෙතනදී කැල්කියුලේට් කරලා තියෙන s වර්ගය x s වර්ගය y කියන්නේ variation එක ඒ දෙකේ multiplication එකේ වර්ගමූලය ගත්තාම අපිට එනවා standard deviation එක. අපි බලමු sxy කොහොමද අපි කැල්කියුලේට් කරන්නේ කියලා. අපි මෙන්න මේ සූත්‍රය යොදාගෙන අපි sxy කැල්කියුලේට් කරනවා. එක බෙදන්න ඕනේ n ඍණ එකෙන් ඒක සම්පූර්ණ වැඩි වෙන්න ඕනේ sigma xy අගය අඩු කිරීම sigma x sigma y බෙදීම n කියන එකේ. එතකොට s වර්ගයේ s කැල්කියුලේට් කරන්නේ අපි මෙන්න මේ විදිහට එක බෙදනවා n ඍණ එකෙන් ඒක මල්ටිප්ලයිඩ් වෙන්න ඕනේ සම්පූර්ණ sigma x වර්ගයේ ඍණ sigma x වර්ගයේ බෙදීම n ගෙන්. එතකොට s වර්ගය y කැල්කියුලේට් කරන්නේ එක බෙදීම n ඍණ එක ඒක සම්පූර්ණ මල්ටිප්ලයිඩ් වෙන්න ඕනේ sigma y වර්ගයේ ඍණ sigma y වර්ගයේ බෙදීම n කියන එකෙන්. එතකොට ඊට පස්සේ මේ දෙකේ එන මල්ටිප්ලිකේෂන් එකේ වර්ගමූලය අගය තමයි අපි මෙතනට ඇප්ලයි කරන්න ඕනේ. අපි ඊළඟට සිම්පල් එක්සැම්පල් එකකින් බලමු කොහොමද මෙන්න මේ ගාන හදන්නේ කියලා. අපි දැන් correlation coefficient එක කැල්කියුලේට් කරන ගානකට යමු. මම මෙතන උදාහරණයක් කියලා තියෙනවා. හිතන්න ඔයාලා උපකල්පනය කරන්න මෙන්න මේ වර්ෂවලදී එක වර්ෂවලදී කිසියම් ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් කිසියම් ආයතනයක් ස්පෙන්ඩ් කරනවා. ඒ ස්පෙන්ඩින්ග්ස් වලට අනුව ප්‍රොෆිට් එකක් ලැබෙනවා මෙන්න මේ ප්‍රමාණ වලින් කියලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට 2001 අවුරුද්දේ මිලියන 2ක් ස්පෙන්ඩ් කරනකොට මිලියන 20ක ප්‍රොෆිට් එකක් ඒ ආයතනය ලබලා තියෙනවා. ওই විදිහට ඩේටා සෙට් එකක් දීලා මේ ස්පෙන්ඩින්ග්ස් උයි ප්‍රොෆිට් උයි අතර තියෙන රිලේෂන්ෂිප් එක කැල්කියුලේට් කරන්න කියලා කියනවා. නැත්නම් R කැල්කියුලේට් කරන්න කියනවා. correlation coefficient එක කැල්කියුලේට් කරන්න කියනවා. එතකොට අපි කොහොමද කැල්කියුලේට් කරන්නේ? අපේ මෙතන මොකද්ද xy මොකද්ද කියලා මුලින්ම අඳුර ගන්න ඕනේ. ස්පෙන්ඩින්ග්ස් වලට අනුව ප්‍රොෆිට් එක. එහෙනම් ස්පෙන්ඩින්ග්ස් තමයි x වෙන්නේ. ප්‍රොෆිට් එක තමයි y වෙන්නේ. එතකොට අපි මේක වගුවක් විදිහට දාගත්තොත් මෙන්න මේ years වලට අදාළව spendings x මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ප්‍රොෆිට් එක මේ විදිහට දීලා තියෙනවා. අපිට data set එකේ දෙන්නේ මෙන්න මේ data ටික විතරයි. ඉතින් ටික ඔක්කොම අපි කැල්කියුලේට් කරගන්න ඕනේ. මෙතනින් එහාට මුකුත් දෙන්නේ නැහැ. මේ ටික දීලා කියනවා අපිට r කැල්කියුලේට් කරන්න කියලා. මුලින්ම අපි r සූත්‍ර ලියා ගමුකෝ. R කැල්කියුලේට් කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට කියලා මම ඔයාලට කිව්වා. මේ එක එක ඒවා කැල්කියුලේට් කරන්නේ කොහොමද? ඒකත් ඔයාලට මම කලින් කිව්වා. එතකොට අපිට මේන්ලි ඕන වෙනවා x අගයන් ටික, y අගයන් ටික, sigma xy ගන්න නම් අපිට xy අගය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව අපි දැනගෙන ඉන්න ඕනේ මොනවාද? x වර්ග අගයන් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම y වර්ග අගයන් දැනගෙන ඉන්න ඕනේ. ඒ සූත්‍ර අනුව බලලා අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අපිට ඕන කොලම්ස් මොනවාද කියලා. එතකොට අපිට ගන්න ඕනේ xy කියන කොලම් එක ගන්න ඕනේ, x වර්ගය කියන කොලම් එක ගන්න ඕනේ, y වර්ගය කියන කොලම් එක ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ෆිල් කරගෙන යන්න ඕනේ. ෆිල් කරන්නේ කොහොමද? xy කියලා කියන්නේ x වර්ගයේ මල්ටිප්ලයි කරාම එන අගය. එතකොට 20 දෙකෙන් වැඩි කරාම 40ක් එනවා. 3 25න් වැඩි කරාම 75ක් වෙනවා. ඔන්න ওই විදිහට අපි කැල්කියුලේට් කරගන්නවා x උයි y මල්ටිප්ලයි කරලා xy අගයන් ටික.
ඊට පස්සේ x වර්ගයේ අගයන් ටික ගන්න කොහොමද? මෙතන අපි දන්නවා x අගයන් මොනවද කියලා. මේ අගයන් වල වර්ගය x වර්ගයේ අගයට ගන්නවා. උදාහරණයක් 2 2 වර්ගය 4 3 3 වර්ගය 9. ඔන්න ඔය විදිහට අපි x වර්ග අගයන් ටික කැල්කියුලේට් කර ගන්නවා. ඊට පස්සේ y වර්ග අගය ටික කොහොමද කැල්කියුලේට් කරගන්නේ? ඒකත් ඒ විදිහටම 20 වර්ගය 400යි 25 වර්ගය 625යි. එන්න ඒ විදිහට අපි y වර්ගයේ අගයන් ටිකක් කැල්කියුලේට් කරගන්නවා. මේවල ටෝටල් එකට තමයි අපි සිග්මා කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා ටෝටල් එකට සිග්මා කියලා කියන්නේ. එතකොට සිග්මා x අපි එක එක තීරුවේ ටෝටල් එක ගන්නකො. මේ තීරුවේ එකතු වෙන්නේ සිග්මා x. මේ තීරුවේ එකතුව 30ක් වෙනවා. එහෙනම් සිග්මා x 30යි. මේ තීරුවේ එකතු වෙන්නේ සිග්මා y 180යි. මේ තීරුවේ එකතු වෙන්නේ සිග්මා xy 990යි. මේ තීරුවේ එකතුව සිග්මා x වර්ගය 190යි. මේ තීරුව සිග්මා y වර්ගය 5650යි. දැන් අපිට තියෙන්නේ අපේ සූත්‍රයට මෙන්න මේ ඩේටාස් ඇප්ලයි කරන්න. අපි මුලින්ම මේ සූත්‍රය ලියාගමු. මේ සූත්‍රයට අදාළව අපි මෙන්න මේ පාර්ට්ස් ටික කැල්කියුලේට් කරගන්න ඕනේ වෙන වෙනම මුලින්. අපි මුලින්ම මේක කැල්කියුලේට් කරගමු. sxy සූත්‍රය ලියුවා. සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. අපේ n අගය කීයද? අපේ n තියෙනවා 1 2 3 4 5 6ක්. එහෙනම් 6න් එකක් අඩු වුණාම 5යි. 5න් එකක් මෙතනට එන්න ඕනේ. ඊපස්සේ සිග්මා xy අගය අපි කැල්කියුලේට් කරගත්තා 190යි. සිග්මා x සිග්මා y අපි සිග්මා x අගය දන්නවා 30යි කියලා. සිග්මා y අගය දන්නවා 180යි කියලා. එහෙනම් සිග්මා x සිග්මා y කියන්නේ මේ දෙකේ මල්ටිප්ලිකේෂන් එක. ඒ කියන්නේ 30 වැඩි කිරීම 180 බෙදන්න ඕනේ n 6ක් තියෙනවා 6. මෙන්න මේක සුළු කරාම අපිට උත්තරයක් එනවා 18යි කියලා. අපි ඒක ඇප්ලයි කරගන්නවා මෙන්න මෙතනට 18යි කියලා. ඊළඟට අපි කැල්කියුලේට් කරමු s වර්ගය x ගේ. එතකොට මෙන්න මේ සූත්‍රයට ඇප්ලයි කරන්න ඕනේ 1 බෙදීම n ඍණ 1 කියන්නේ 5න් 1යි අපි කලින් කිව්වා වගේ. එතකොට සිග්මා x වර්ගය මේ තියෙන්නේ සිග්මා x වර්ගය 190යි. ඊපස්සේ සිග්මා x ගේ වර්ගය සිග්මා x ගේ වර්ගය. ඒ කියන්නේ අපේ සිග්මා x දන්නවා අන්න ඒකේ වර්ගය කියන්නේ 30 වර්ගය 900යි බෙදන්න ඕනේ n 6ක් තියෙනවා 6. මේක සුළු කරාම අපිට එනවා 8යි කියලා. අපි ඒ 8 ඇප්ලයි කරගන්නවා මෙන්න මෙතනට 8යි කියලා. ඊළඟට අපි ගන්න ඕනේ s වර්ගයේ y ගේ අගය. s වර්ගයේ y ගේ අගය ගන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ සිග්මා y වර්ගය. සිග්මා y වර්ගය කැල්කියුලේට් කරා. මේ තියෙන්නේ 5650. එතකොට 5650 මෙතනට ඇප්ලයි කරා. ඊළඟට ගන්න ඕනේ සිග්මා y ගේ වර්ගය. සිග්මා y ගේ වර්ගය කීයද? සිග්මා y අපි දන්නවා 180යි කියලා. එහෙනම් අපි 180 වර්ගය ගන්න ඕනේ. 180 වර්ගය අරගෙන ඒක n ගෙන් බෙදන්න ඕනේ. n 6ක් තියෙනවා. 6න් බෙදුවාම අපිට අගය එනවා 5400යි කියලා. මේ විදිහට මේකත් සුළු කරාම අපිට අගයක් එනවා 50යි කියලා. ඒක ඇප්ලයි කරගන්නවා අපි මෙන්න මෙතනට. ඊළඟට s අපිට මේකෙදි කියන්නේ මෙතනදී අපි උඩ අගය අපි හරි යට ටික හරය අගය ගන්න නම් s වර්ගයේ x වැඩි කරන්න ඕනේ s වර්ගයේ y ගේ ඊට පස්සේ ඒකේ වර්ගමූලය ගන්න ඕනේ ස්ක්වයර් රූට් එක ගන්න ඕනේ. එතකොට 8 වැඩි කරන්න ඕනේ 50. 8 50න් වැඩි කරාම එනවා අපිට 900ක්. 900 ස්ක්වයර් රූට් එක ගත්තාම එනවා 30ක්. ඊපස්සේ 18 30න් බෙදුවාම එනවා 0.6ක් කියලා. ධන අගයක් අපිට උත්තරය ආවේ. එහෙනම් මේක පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. ඒ වගේම මේක එකට ආසන්න කියලා ගන්න 0.5ට වඩා වැඩි නම් අපි එකට ආසන්න කියලා ගන්නෙ. එතකොට මේක strong positive relationship එක මෙන්න මේ variable දෙක අතර තියෙනවායි කියලා අපිට decision එකකට එන්න පුළුවන්. අපි දැන් බලමු hypothesis test on rho කියන අගය calculate කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි hypothesis testing එකක් විදිහට ගියොත් nil hypothesis එක reject කරනවද accept කරනවද කියලා decide කරන්නේ කොහොමද කියලා දැන් බලමු. එතකොට මේකෙදි හැමතිස්සෙම අපි rho වගේ බිඳුවට සමානයි කියලායි කියන්නේ nil hypothesis එකේදී. ඒ කියන්නේ weak relationship එකක් තමයි තියෙන්නේ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. එතකොට h0 වෙන්නේ rho සමානයි බිඳුව. එහෙනම් ha නැත්නම් alternative hypothesis එක වෙන්නේ එක්ක මේ p කියන එක අසමාන වෙන්න ඕනේ බිඳුවට නැත්නම් p ට වැඩි වෙන්න ඕනේ නැත්නම් බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ rho කියන එක.
එතකොට මේකෙදි කියන්න පුළුවන් අපිට එහෙම වුණොත් it's 0 නැත්නම් නිල් හාතු 31 එක රිජෙක්ට් වුණොත් මේකේ strong relationship එකක් තියෙනවා. strong positive relationship එකක් තියෙනවා. නැත්නම් strong negative relationship එකක් තියෙනවායි කියලා කියන්න පුළුවන්. එතකොට අපේ දෙවෙනි ස්ටෙප් එක තමයි test statistic එක. ඔයාලට මතක ඇති අපි hypothesis testing වලදී කියපු පියවරවල් ටික. ඒ ස්ටෙප්ස් ටික තමයි මේකෙදි අපි අනුගමනය කරන්නේ. දෙවෙනි ස්ටෙප් එක test statistic එක. මේකෙදි test statistic එක විදිහට අපි යොදාගන්නේ t ව්‍යාප්තියත් එක්ක යන එකක්. ඒ කියන්නේ t table එකත් එක්ක තමයි මේක use වෙන්නේ. t කියන අගය අපි ගන්නේ n ඍණ 2. n කියන්නේ අපේ 6ක් තියෙනවා. අපි මේ ගන්න උදාහරණයකට ගත්තොත් මේකේ n 6ක් තියෙනවා. 6න් දෙකක් අඩු වුණාම එන අගය t4. t4 අපේ මේකෙදි significant level එක 5ක් කියලා දීලා තියෙනවා. significant level එක අපි කිව්වද දීලා නැත්නම් අපි කලින් කතා කරා significant level එක දීලා නැත්නම් අපි කොහොමද ගන්නෙ 5 කියන level එක කියලා. 5 කියන්නේ 0.05යි. එතකොට අපි මෙන්න මේක use කරන්නේ r වලින් rho කියන අගය අඩු කරලා sr කියන අගය calculate කරන්න ඕනේ. sr අගය calculate කරන්නේ කොහොමද? sr calculate කරන්නේ එකෙන් r වර්ගය අඩු කරලා ඒක බෙදන්න ඕනේ n ඍණ 2කින්. ඒ සම්පූර්ණ එකේ square root එක ගන්න ඕනේ. එතකොට අපිට sr කියන අගය ලැබෙනවා. එතකොට අපි මේ ගානට අදාළව අපේ r අගය අපි calculate කරගත්තා correlation coefficient එක 0.6ක් කියලා. අපි මේ ගානෙම මේ ගාන මේ කලින් හදපු ගානම පාදක කරගෙන මේක හදමු. එතකොට n තිබ්බ 6ක් 6න් අඩු කරන්න ඕනේ 2ක්. එතකොට t එනවා 4ක් කියලා. ඒකට අදාළව ගත්තොත් අපේ මෙතන ρ අගය සමාන වෙන්නේ බිඳුවට. එහෙනම් අපේ r අගය අපි ගත්ත 0.6ක් කියලා අපි දන්නවා කලින් හදාගත්ත 0.6න් අඩු වෙනවා බිඳුවක්. ඊට පස්සේ බෙදන්න ඕනේ SR කියන අගය. SR calculate කරමු අපි දැන්. SR 1 ඍණ R කියන්නේ 0.6 වර්ගය ගන්න ඕනේ. n කියන්නේ 6යි. 6න් දෙකක් ගිහාම 4යි. ඒකේ සම්පූර්ණ වර්ගමූලය ගන්න ඕනේ. මේක සුළු කරාම අපිට එනවා 0.4යි කියලා අගයක්. එතකොට අපි 0.6 බෙදන්න ඕනේ 0.4ෙන්. එතකොට අපිට අගය එනවා 1.5ක් කියලා. අපි ඊට පස්සේ බලන්න ඕනේ මේ 1.5 අපේ වැටෙන්නේ නිල් hypothesis එක rejected area එකටද නැත්නම් accepted area එකටද කියලා. එතකොට අපේ ඊළඟ පියවර වෙන්නේ decision rule එක මතකයි ඇති. අපි decide කරන්න ඕනේ එතකොට වක්‍රය අඳගත්තාම අපිට ලේසි. අපේ මේ පැත්ත තමයි නිල් hypothesis reject වෙන area එක. reject වෙන area එකේ සීමාව මොකක්ද කියලා අපි මුලින් බලා ගන්න ඕනේ. ඒක බලන්න අපි use කරනවා t table එක. t table එකේ අපි දන්නවා අපේ significant level එක 0.5යි කියලා. එහෙනම් අපි බලන්න ඕනේ මේ පැත්තට 0.5 මේ පැත්තට 4. ඒ දෙක අතර cross වෙන තැන තියෙන අගය ගන්න ඕනේ. එතන cross වෙන අගය එනවා 4.6යි බිඳුවක් කියලා. ඒතකොට 4.6යි බිඳුවට වඩා වැඩි වුණොත් අපි නිල් hypothesis එක reject කරනවා නැත්නම් reject කරන්නේ නැහැ. එතකොට අපිට උත්තරේ මෙතනදී අපි calculate කරගත්තාම අපිට ආවේ අගය කීයද? මේ variables වලට අදාළ වෙනවා 1.5ක් කියලා. එතකොට 1.5 වැටෙන්නේ මේ පැත්තට. එහෙනම් අපි H0 not rejected කියලා decision එකකට එන්න පුළුවන්. මේ පාඩමට අදාළව basically අපිට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊළඟ දවසේ තවත් අලුත් පාඩමකින්